කට්ටිය සෙට්ලා තියෙනවා අපි වැඩේ පටන් ගමු. කලින් කිව්වා වගේ අපි අද මේ සතියේ කතා කරන්න හිතුවේ සරල අනුවර්තීය චලිතය කියන කොටස. හරි. සරල අනුවර්තීය චලිතය කියන කොටස. අපි දන්නවා සරල අනුවර්තීය චලිතය කිව්වහම ඇප්ලයිඩ් වල ඉතා වැදගත් පාඩමක්. ඇයි ඒ? අපි දන්නවා ඇප්ලයිඩ් වල අපේ පළවෙනිම දෙවෙනි පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ තනි පාඩම් වලින් එන ප්‍රශ්න අපිට දෙකයි තියෙන්නේ. තනි පාඩම් වලින් එන ප්‍රශ්න දෙකයි. එකක් ගුරුත්ව කේන්ද්‍රය, අනිත් එක නම් සරල අනුවර්තීය චලිතය. ඉතින් සරල අනුවර්තීය චලිතය කියන කොටස ඉතාම වැදගත්. සම්පූර්ණයෙන් ලකුණු 150ක කොටසක් සහ සාමාන්‍ය ගොඩක් ළමයි වැඩි කරන්නේ නැති අතාරින කොටසක්. හරි නිසා මේක ලේසියෙන් ඇත්තටම ගොඩ දා ගන්න පුළුවන්. තීරි කොටස් හොඳට පුළුවන් නම් සරල අනුවර්තීය චලිතයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් සහ චලිතය පිළිබඳ ගාණේ ගැටලු හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් මේක ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. හරි වැඩි කතා බහ වුණේ. අද මම හිතුවා පාස් පේපර්ස් දෙකක් විතර සාකච්ඡා කරන්න සරල අනුවර්තීය චලිතයට අදාළව. ඒතර නැවතත් කියන්නේ කලින් කියපු කතන්දරේමයි. සරල අනුවර්තීය චලිතය ඉතාම වැදගත් කොටසක්. මොකද දෙවෙනි කොටසේ සම්පූර්ණ ගානක් කියන පාඩමක්. හරිනේ. වැඩි කතා බහ නැතුව වැඩිට බහිමු. මුලින් මම කියලා දෙන්න යන්නේ 2014 ගැන මම තෝරගත්තා. ඔයගොල්ලෝ මේ සරල චලිතය පොඩ්ඩක් සෙට් නැත්තම් මොකක් හරි කරලා මේ මාකින් එකත් එක්ක බලාගෙන යන්න 2012 13 ඉඳන් 2020 විතර නිකන් පේපර්ස් ටික ඔයගොල්ලෝ හොඳට තනියෙන් කරගත්තා නම් ඇත්තට සරල අනුවර්තීය චලිතය තියෙන තීරි බොහෝ ප්‍රමාණික ඔයගොල්ලෝ කවර් කරගන්න පුළුවන්. පාස් පේපර්ස් වලින් එක එක විදිහේ, ඒ කියන්නේ වෙන්න පුළුවන් හැම ඒරියා එකකින් වගේම දැනට පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා මේ අත කාලේ. ඒ නිසා මේ පාස් පේපර්ස් ගණන් ටික ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් නම් ඇත්තටම සරල අනුවර්තීය චලිතය නැත්තම් ඒකට අදාළ තීරි සෑහෙන ප්‍රමාණයක් සහ ගණන් එන්න පුළුවන් විදි සහ ගණන් හදන විදි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පාස් පේපර්ස් ටික ඔයගොල්ලෝ හරියට අධ්‍යයනය කරලා. හරි. ඒතර ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපි වැඩේ පටන් ගමු. වැඩි කතා බහ නැතුව මම මුලින්ම සරල අනුවර්තීය චලිතයට අදාළ මුලින්ම මම තෝරගත්තේ 2014 පාස් පේපර් එක සාකච්ඡා කරන්න. අපි බලමු 2014 පාස් පේපර් එක කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ පේපරේ තියෙනවා නම් ගන්න. නැති කට්ටියට මම ස්ක්‍රීන් එකේ දාන්න පේපර් එක බලන්න. මේක තමයි 2014 සරල අනුවර්තීය චලිතය සඳහා ඇවිල්ලා තිබ්බ ගැටලුව. හරි. හරි. මෙහෙම එකක් තියෙනවා ස්වභාවික දිග 4a සහ ප්‍රත්‍යස්ථා මාපාංකය 8 mgo සිහින් සැහැල්ලු ප්‍රත්‍යස්ත දුන්නක් එහි පහළ කෙළවර O අචල වනසේ සිරස්ව පිහිටවා ඇත. ස්කන්ධයේ සිම්පල් වූ p අංශුවක් එහි ඉහළ කෙළවරට ඈඳා තිබේ. p අංශුව Oට සිරස්ව ඉහළින් වූ a ලක්ෂයක සමතුලිතව ඇත. OA සමානයි 7යි a බෙදීම 2 බව පෙන්වන්න. හරි. සරල අනුවර්තීය චලිතය කිව්වම ඔය සරල අනුවර්තීය චලිතය සෙට් වෙන්නේ ප්‍රත්‍යස්ත තන්තු සහ දුනුත් එක්ක. හරි. ප්‍රත්‍යස්ත තන්තුවක් සහ දුනු. ඔය කියන දෙන්නත් එක්ක තමයි මේ සරල අනුවර්තීය චලිතයේ ගැටලුව සෙට් වෙන්නේ. හරි. එතකොට සරල අනුවර්තීය චලිතයේදී දුන්නක සහ තන්තුවක තියෙන වෙනස තමයි අපි ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ බලයක් දුන්නාම එයාගේ දිග වැඩි වෙන කෙනෙක්. බලය ඉවත් කරාම ආයේ නැවත හිටපු තැනටමපත් වෙන්න ඕන. දුන්නක වෙන්නේ බලයක් දුන්නාම එයාගේ දිග වැඩි වෙන්නේ නැහැ, දිග අඩු වෙනවා. හරි. ඒතර අපි දන්නවා ප්‍රත්‍යස්ත තන්තුවක විතතිය කියන එක. විතතිය කියන්නේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය. ඒතර අපි ප්‍රත්‍යස්ත තන්තුවක් සහ දුන්නක් සංසන්දනය කරොත් ওই දෙකේ මූලික වෙනස තමයි ප්‍රත්‍යස්ත තන්තුවකට බලයක් දුන්නාම දිග වැඩි වෙනවා. ඒතර අපි ඕකෙදී විතතිය කියලා හඳුන්වන්නේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය. හැබැයි දුන්නක නම් බලයක් දුන්නාම වෙන්නේ සම්පීඩනය වෙන එක. ඒ කියන්නේ තියෙන දිග ප්‍රමාණය අඩු වෙන එක. ඒතර අපි දුන්නක නම් විතතිය වගේ සලකන්නේ අඩු වෙච්ච දිග ප්‍රමාණය. එහෙම නැත්නම් සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය. හරි. ඔය ටික දැනනවා තීරි වශයෙන් මතක් කරන්න. ඔය ටික චුට්ටක් මතක් කරගන්න. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා හුක්ගේ නියමය කියලා එකක් තියෙනවා. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රත්‍යස්ත තන්තුවක ආතතිය හොයන්න. ප්‍රත්‍යස්ත තන්තුවක ආතතිය හොයන්න. මම ඒ ටික මුලින් මතක් කරලා ඊට පස්සේ ගැටලුවට යන්න. හරි. මෙන්න මෙහෙම එකක් තමයි හුක්ගේ නියමය කියන්නේ. මේ විදිහට ප්‍රත්‍යස්ත තන්තුවක් තිබ්බොත් ඕකේ. මේ විදිහට අංශුවක් ගැට ගහලා තිබ්බොත් එල්ලලා තිබ්බොත් මෙයාගේ බර mg කියලා හිතන්න. ආතතිය t නම් ස්වභාවික දිග හිතන්න l කියලා. ඇතුළු දිග ප්‍රමාණය හිතන්න e කියලා. හුක්ගේ නියමය අනුව t කියන එක්කෙනා සමාන වෙනවා ලැම්ඩා e බෙදීම l කියන එක්කෙනාට. ලැම්ඩා e බෙදීම l ට. කවුද මේ ලැම්ඩා කියන්නේ? ප්‍රත්‍යස්ථා මාපාංකය. ප්‍රත්‍යස්ථා මාපාංකය. ලැම්ඩා කියන්නේ e කියන්නේ කවුද? විතතිය. ප්‍රත්‍යස්ත තන්තුවක නම් ඇතුළු ප්‍රමාණය. දිග වැඩි වෙච්ච ප්‍රමාණය. L කියන්නේ ස්වභාවික දිග. ඊට පස්සේ මෙන්න මේ කියන හුක්ගේ නියම පාවිච්චි කරන්න පුළුවන්. දුන්නක ඇතිවන ආතතිය හොයන්න.
ඒතර දුන්න ගැතින ආතතිය ගන්නත් මේකයි පාවිච්චි කරන්න ඕනේ. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. E කියන්නේ දුන්නක නම් සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය. L කියන්නේ ස්වභාවික දිග. ස්වභාවික දිග කියන එකේ තේරුම එයා ඇදුම් නැත්නම් යමද බලයක් යදුම් නැත්නම් එයාගේ සාමාන්‍ය දිග ප්‍රමාණය තමයි ස්වභාවික දිග කියලා කියන්නේ. හරි. ඔය ටික මතක් කරගන්න. ඊටු අවශ්‍ය තීර ප්‍රමාණ තීර කොටස් ටික මම ගැටලුව හදන ගමන් කියලා දෙන්නම්. හරි. අපි කිලිම ගානට පහෙමු. ගානේ තියෙන අපිට දුන්නේ අපිට දීලා තියෙනවා ස්වභාවික දිග 4යි කියලා ප්‍රත්‍යස්ථා මාපාංකය 8යි mg කියලා දීලා තියෙනවා. හරි. මම දුන්න මේ විදිහට නිකන් සටහන් කරගත්තොත් ආයෙත් කියනවා මේ ඇප්ලයිඩ් පාඩම් වල අනිවාර්යයෙන්ම රූප සරණ අඳින්න බල ලකුණු කරද්දී රූප සරණ අඳින්න පැහැදිලිව මේ දේවල් කරන්න. මොකද ගාන හදද්දී වගේම ලකුණු දෙද්දිත් ඔන්න ඔය කියන දේවල් ගැන සැලකිලිමත් වෙනවා. හරි දැන් දුන්නක් අඳිනවා කියලා ස්ප්‍රින් එකක් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඔක රේඛාවක් මගින් උනත් අපිට දක්ව ගන්න පුළුවන්. සරල රේඛාවක් මගින් උනත් දක්ව ගන්න පුළුවන්. මම සටහනේ අපිට ගානේ දීලා තිබ්බ ටික සලකුණු කරගත්තොත් මේ විදිහට කියන්නේ දුන්නක් තියෙනවා එයාගේ දිග 4යි. මෙන්න තියෙනවා දුන්න මෙයාගේ සම්පූර්ණ දිග 4යි. සම්පූර්ණ දිග 4යි. ඊළඟට මෙයාගේ ප්‍රත්‍යස්ථා මාපාංකය ඒ කියන්නේ ලැම්ඩා කියන එක න අපිට දීලා තියෙනවා 8යි mg කියලා. ලැම්ඩා කියන එක න 8යි mg කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ පහළ කෙරවල O අචල ලක්ෂයකට ගැට ගහලා තියෙන. චලනය වෙන්නේ නැති තැනකට මෙයාව ගැට ගහලා තියෙන. නැත්නම් සම්බන්ධ කරලා තියෙන. හරි. ස්කන්ධයේ සිම්පල් m වූ p අංශුවක් එහි ඉහළ කෙරවලට ඈඳා තිබේ. p අංශුව ඕට සිරස්ව පහළින් වූ a ලක්ෂ්‍ය සමතුලිත. හරි. ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව හිතන්න ස්ප්‍රින් එකක් තියෙනවා. ස්ප්‍රින් එක උඩ මම අංශුවක් තියෙනවා. ওই අංශුවේ බර නිසා ස්ප්‍රින් එක පල්ලෙහාට තල්ලු වෙලා සමතුලිතව පිහිටනවා. ඒකොල්ලෝ ගාණි කියලා තියෙනවා ওই විදිහට සමතුලිතව පිහිටනවා කියලා. සමතුලිතව පිහිටන්නේ මෙන්න මේ කියන කලින් තිබ්බ අචල ලක්ෂයේ සිට සිරස්ව ඉහළින් තියෙන ඒ ලක්ෂයකලු. හරි. ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මෙන්න මේ කියන අවස්ථාවේ තමයි ඔය අංශුව නිසා මෙයාගේ දිග අඩු වෙලා මේ විදිහට ස්ප්‍රින් එක පල්ලෙහාට තල්ලු වෙලා සමතුලිතව තියෙන්නේ. එතකොට මේ අංශුවේ බර නිසා ස්ප්‍රින් එක පල්ලෙහාට තල්ලු වෙනවා. ඒතර මේ මම ලකුණු කරේ අංශුව මත බල පළවෙනි බලය අංශුවේ බලය බර පල්ලෙහාට සිරස්ව පල්ලෙහාට ක්‍රියා කරනවා. ඒතර මොකද වෙන්නේ? අංශුව ස්ප්‍රින් එක පල්ලෙහාට තල්ලු කරන නිසා ස්ප්‍රින් එක විසින් අංශුව උඩට තල්ලු කරනවා. ඒ කියන්නේ මම මේ විදිහට බලයක් ලකුණු කරොත් T කියලා. ඔය T කියන්නේ ස්ප්‍රින් එක විසින් අංශුව මත ඇති කරන බල. හරි. අංශුව ස්ප්‍රින් එක උඩ තිබ්බාම පල්ලෙහාට තල්ලු කරන අංශුව විසින් ස්ප්‍රින් එක ඔකේ ප්‍රතිවිරුද්ධව ස්ප්‍රින් එක විසින් අංශුව උඩට තල්ලු කරන්න ඕන. දුන්න විසින් අංශුව උඩට තල්ලු කරන්න ඕන. එතන මේ T කියලා සහ mg කියන බල දෙකම අංශුව මතම ලකුණු කරපු බල. අංශුව මත ඇතිවන බල. හරි. දැන් මෙහෙම ඒ ලක්ෂයේදී මේවා සමතුලිතව ඉන්නවා කියනවනේ. සමතුලිත නම් අංශුව මත ඉහළට තියෙන බලයි පහළට තියෙන බලයි සමාන වෙන්න ඕන. එහෙනම් මම අංශුවට දානවා f සමානයි ma. අංශුවට ඉහළට හරි පල්ලෙහාට හරි f සමානයි ma දැම්මොත් මට ඉහළට තියෙන බල පහළට තියෙන බල වලට සමාන කරන්න පුළුවන්. ඉහළ තියෙන මොකද්ද? t සමාන වෙන්න ඕන mg ට. t කියන්නේ කවුද? දුන්නක් හැකිලුණාම ඇතිවන ආතතිය. හරි. එහෙනම් t කියන එක නමට ගන්න පුළුවන් හුක්ගේ නියමයෙන් ලැම්ඩා e බෙදීම l සමානයි mg. ආදේශ කරමු. ලැම්ඩා කියන්නේ කවුද? ප්‍රත්‍යස්ථා මාපාංකය 8යි mg. e කියන්නේ කවුද? විතතිය. E කියන්නේ කවුද? විතතිය. දුන්නක නම් සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය. ඒ කියන්නේ මේ ටික. සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය. මම ওই ටික x කියලා හිතන්න. x. බෙදීම L කියන්නේ ස්වභාවික දිග. ස්වභාවික දිග 4යි සමානයි mg. mg ට mg කැපෙනවා 4ට 1යි 8ට 2යි. x කියන එක කියන අපිට උත්තර කරගත්ත හැකි a බෙදීම 2යි. x කියන එක කියන අපිට උත්තරයක් විදියට a බෙදීම 2යි කියලා. අපෙන් ගැටලුවේ අහන්නේ මොකක්ද? සමතුලිතව පිහිටද්දී OA දිග ප්‍රමාණය කොච්චරද? OA කියන්නේ මොකක්ද? අපි මේ දුර හොයාගත්තා a බෙදීම 2යි. එහෙනම් OA දිග සමාන වෙන්න ඕන. OA දිග සමාන වෙන්න ඕන. 4යි a ගෙන් අඩු කරන්න ඕන මම a බෙදීම 2ක්. උත්තරේ කීයද? 7යි a බෙදීම 2යි. එහෙනම් OA දිග ප්‍රමාණය අපිට එනවා 7යි a බෙදීම 2යි කියලා. ඒක තමයි අපිට මුලින්ම පෙන්නන්න තියෙන්නේ. හරි. ඒකේ ප්‍රශ්නයක් තියෙන දෙයක් නෑ. අපි පාවිච්චි කරේ කවද මෙන්න මේ කියන ස්ප්‍රින් එක නැත්නම් දුන්නක ආතතිය හොයන සමීකරණය සහ සමතුලිත වස්තුවක උඩට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන කරපු එකයි කලින්. හරි. දැන් ඊළඟ කොටසට එන්න. ඊළඟ කොටසේ තියෙන්නේ
දැන් එම m ස්කන්ධයම සහිත තවත් q අංශුවක් පීට සීරුවෙන් ඈඳිනු ලබන අතර සංයුක්ත වංශුව ඒහි නිශ්චලතාවයේ සිට චලිතය ආරම්භ කරයි. හරි. මේක ප්‍රායෝගිකව හිතන්න මොකද්ද මේ වෙන්නේ කියලා. අංශුව සමතුලිතව මෙහෙම තියෙද්දි මෙයා චලනය වෙන්නේ නැහනේ. ඒතර මේක සරල අනුවර්තී චලිතය ගැටලුවක් වුණත් මෙයා සමතුලිතව තියෙනවා නම් සරල අනුවර්තී චලිතය මෙලොවම චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. නිසා මෙයාව චලනය සිද්ධ කරන්න මොකද්ද කරනවා කියන්නේ? ඔය කියන අංශුවත් එක්ක තව ඔය ස්කන්ධෙම තියෙන අංශුවක් ඈඳෙනවලු. හරි. ඒතර ඔය අංශුවත් එක්ක දෙන්න එකතු වෙලා චලනය වෙන්න පටන් ගන්නවලු. සංයුක්තාංශයේ චලිත සමීකරණය x ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීමේ x බව පෙන්වන්න. මෙහි x යනු OB සමානයි 3a වන පරිදි ඕට සිරස්ව ඉහළින් පිහිටි b ලක්ෂයේ සිට සංයුක්තාංශයේ විස්ථාපනය වේ. දැන් අපිට කියනවා ඔන්න ඔය කියන x ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීම ax ඔන්න ඒ කියන සමීකරණය ගොඩ ගන්න කියලා. ඕක දැක්කම කට්ටිය දන්නවා ඔය දීලා තියෙන්නේ කාවද කියලා. ඔය දීලා තියෙන්නේ සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය. සරල අනුවර්තීය චලිතේ ලාක්ෂණික සමීකරණය තමයි අපිට ව්‍යුත්පන්න කරන්න කියලා කියන්නේ. ඒතර සාමාන්‍ය මතක කරගන්න තියරි අපි තියරි කරද්දී කොහොමද කරන්නේ සරල අනුවර්තීය චලිතේ ලාක්ෂණික සමීකරණය ව්‍යුත්පන්න කරන්න? අපි කරන්න ඕනේ සරල අනුවර්තීය චලිතේ සාධාරණ පිහිටුමකට රූප සටහනක් ඇඳලා අංශුව මත තියෙන සියලුම බල ටික ලකුණු කරලා f සමානයි m අංශුවට යොදන්න තියෙනවා. එකකින් අපිට ලාක්ෂණික සමීකරණය ඔයා සරල අනුවර්තීය චලිතේ ත්වරණ සමීකරණය කියන එක නා ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඒක තමයි අපි මෙතනත් කරන්න ඕනේ. හරි. දැන් ඒගොල්ලෝ අපිට x කියන දුර නැත්නම් x කියන විස්ථාපනයේ මයින් ඕන තැන මයින් ඕන විදිය කියලා තියෙනවා. ඒගොල්ලෝ ගැටලුවක ඔය x කියන එක නා මයින් ඕන තැන සහ විදිය කියලා තියෙනවා නම් ඒ විදිහටම මයින් ඕන. නැත්නම් ඒගොල්ලෝ දීලා තියෙන උත්තරේ අපිට ලබා ගන්න බැරි වෙනවා. හරි. බලමු කොහොමද ඒ ටික කරන්න කියලා. හරි. දැන් අපි ගත්තොත් රූප සරණ ඇන්දොත් මට මේ වගේ රූප සරණක් තියෙනවා. සම්පූර්ණ උස කොච්චරයිද 4යි a. මේ උස සම්පූර්ණයෙන්ම 4යි a. මම පැහැදිලි වෙන්න ඔක්කොම පිල් වලට ලකුණු කරන්න. මේ උස සම්පූර්ණයෙන්ම 4යි a. ඊට පස්සේ a කියලා ලක්ෂයක් තියෙනවා මෙතන ඉඳන් කොච්චරක් පල්ලෙහින්ද? a බෙදීම දෙක දුරක් පල්ලෙහින්. මෙතන a කියන එක කෙනා ඉන්නවා. මේ දුර a බෙදීම දෙකක් පල්ලෙහින් ඉන්නේ. ඊට පස්සේ b කියලා ලක්ෂයක් තියෙනවා o වලට 3a ඉහළින්. o වලට 3a ඉහළින්. මේ දුර 3a වන ලක්ෂයක කවුද ඉන්නේ? b කියන ලක්ෂය. දැන් අපිට කියනවා අංශුවට b වල ඉඳන් තියෙන විස්ථාපනය x කියලා අරගෙන අන්න අර කියන සමීකරණය ව්‍යුත්පන්න කරන්න කියලා. හරි. මම එනම් b වලට ඉහළ තැනකින් අංශුව ඉන්නවා කියලා හිතන්න සාධාරණ තැනකින්. මම හිතන්නම්කෝ මේ වගේ තැනක අංශුව ඉන්නවා. හරි. ඔයගේ තැනක අංශුව ඉන්නවා. එහෙනම් x කියන්නේ කවුද? b වල ඉඳන් අංශුවර තියෙන විස්ථාපනය. b වල ඉඳන් අංශුවර තියෙන විස්ථාපනය. මෙන්න x. ඔය අවස්ථාවේ අංශුවේ ත්වරණය මම ලකුණු කරන්නම් x ඩබල් ඩොට් කියලා. අංශුවේ ත්වරණය මම ලකුණු කරන්නම් x ඩබල් ඩොට් කියලා. හරි. ත්වරණය x ඩබල් ඩොට්. ඊට අමතරව අංශුව මත තියෙන සීලොම් බල ටික ලකුණු වෙන්න ඕන. පල්ලෙහාට මොකද්ද තියෙන්නේ? mg. ඊට අමතරව ඉහළට ස්ප්‍රින් එක විසින් ඇති කරනවා කවුරුද? ආතතියක් T. හරිනේ. දැන් ඔයගේ තැනක තමයි අංශුව ඉන්නේ. ඒක ස්ප්‍රින් එක මෙතනට එනකන් හැකිලිලා තියෙන්නේ. හරිනම් ස්ප්‍රින් එක මෙච්චර උසක් වෙනකන් උසයි. ඒත් හැබැයි දැන් හැකිලිලා මේ වගේ තැනක අංශුව ඉන්නේ. අංශුවේ දැන් චලනය වෙන්නේ m කියලා ස්කන්ධයක් නෙවෙයි. 2m කියලා ස්කන්ධයක්. ඇයි ඒ? කලින් තිබ්බේ කියනකට තව ස්කන්ධයක් ඈදුවා. ඊට පස්සේ තමයි දෙන්න චලනය වෙන්නේ. හරි. ඔය වගේ සාධාරණ පිහිටුමකට රූප සටහන ඔයකොල්ලෝ ඇඳ ගන්න ඕන. දැන් කරන්න තියෙන්නේ අංශුවට පල්හැට දාන්න f සමානයි m. අංශුවට පල්හැට f සමානයි m. පල්හැට තියෙන බල මොනවද? පල්හැට තියෙනවා 2m. පල්හැම අපි මෙහෙම දාමු. ඔයකොල්ලෝ හැමතිස්සෙම අංශුවට f සමානයි m දාද්දි හැමතිස්සෙම ඔයගලන්ට වරදින්නේ විස්ථාපනයේ එහෙම නැත්නම් ත්වරණය තියෙන දිශාවට f සමානයි m දාන්න. ඒ කියන්නේ මේක ඉහළට අපි ගත්තේ. ඒ නිසා මේක ඉහළට ගන්න. එතකොට එනවා අපිට උඩට තියෙනවා t ඍණ 2mg සමානයි කවුද? 2m x ඩබල් ඩොට්. කොහොමද කියන්නේ? t කියන්නේ කවුද? t කියන්නේ ස්ප්‍රින් එකේ නැත්නම් දුන්නේ විතතිය සම්පීඩන වෙච්ච දිග ප්‍රමාණය. sorry. t කියන්නේ කවුද? ස්ප්‍රින් එකේ ආතතිය. ඒක අපිට හුග්ගේ නියමයෙන් ගන්න පුළුවන්. ලැම්ඩා කියන්නේ කවුද? 8mg.
විතතිය කියන එක කෙනා හරියට බලලා ලියන්න ඕන. විතතිය කියන එක කෙනා හරියට ඔකුල ලකුණු කරන්න ඕන. විතතිය කියන්නේ සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය, හැකිලිච්ච දිග ප්‍රමාණය. බලන්න මෙතන මෙතනට 3යි a. එහෙනම් මේ දිග a ඔක්කොම හතරක් a නිසා මේ දිග x නම් ඔයගලන්ට තේරෙන්න ඕන මේ හැකිලිච්ච දිග ප්‍රමාණය a ඍණ x වෙන්න ඕන. මේ දිග 3යි a නම් මේ දිග a නම් හැකිලිච්ච දිග ප්‍රමාණය කියන එක කෙනා a ගෙන් x කියන එක කෙනා අඩු කරලා ගන්න පුළුවන්. එහෙනම් විතතිය කියන එක කෙනා අපිට ආදේශ කරන්න පුළුවන් a ඍණ x කියලා. බෙදීම ස්වභාවික දිග 4යි a. ඍණ 2යි mg සමානයි 2යි m x ඩබල් ඩොට් 2m කපන්න 4ක් එනවා මෙයත් එක්ක මෙයා කපන්න. හරිනේ. එතකොට මට එනවා මේ වගේ සමීකරණයක් g බෙදීම a ඍණ x ඍණ g සමානයි x ඩබල් ඩොට් වරහන් ඉවත් කරමු. මෙතන g ඍණ g බෙදීම a x ඍණ g සමානයි x ඩබල් ඩොට් මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා මට එනවා සමීකරණයක් x ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීම a වතාව x කියලා. ඕක තමයි අපිට ව්‍යුත්පන්න කරන්න කියලා තියෙන්නේ. මේක තමයි අපිට ව්‍යුත්පන්න කරන්න කියලා තියෙන්නේ. හරිනේ? හරි ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් මහලුක අමාරුවක් තියෙන දේවල් නෙමෙයි. හැම ගානකම වගේ කරන්න තියෙන ඔන්න ඔය කියන ක්‍රියාවලියම තමයි. හරි. ඊළඟට එන්න. ඊට අපිට කියනවා සංයුක්ත අංශුව ළඟා වන පහළම ලක්ෂ්‍ය CI ගනිමු. OC දිගද A සිට C දක්වා චලනය වීමට සංයුක්ත අංශුවට ගන්නා කාලයද සොයන්න. හරි මෙච්චරයි. දැන් හිතන්න රූප සරණ ඉතාම වැදගත්. රූප සරණ තේරුම් ගන්න තියෙන එක ඉතාම වැදගත්. මේකත් එක්ක හිතන්න දැන් කොහොමද උනේ? මේ වගේ තිබ්බා ස්ප්‍රින්ග් එක නැත්නම් දුන්න O මෙතන මෙයාගේ දිග 4යි A B කියලා ලක්ෂයක් තිබ්බා කොතනද? මෙතන ඉඳන් 3යි a දුරක් උඩින්. 3යි a දුරක් උඩින්. මේ වගේ තැනක B කියලා කෙනෙක් තිබ්බා. මේ දුර 3යි a. ඊළඟට A කියලා ලක්ෂයක් තිබ්බා. A ලක්ෂය නම් තමයි මතක් කරගන්න. A ලක්ෂයේ සමතුලිතව හිඳලා තමයි අර අලුතෙන් එකතු කරපු ස්කන්ධයත් එක්ක මේ දින චලනය වෙන්න පටන් ගත්තේ. හරි. එහෙනම් මේ සරලනුවර්තී ඡන්දේ පටන් ගන්න ඔන්න ඔය කියන A ලක්ෂයෙන්. A ලක්ෂය මෙන්න මේ වගේ තැනකින්. ඒතර මේ දුර A බෙදීම දෙකක් වෙනවා. මෙතනින් මේ දෙන්න චලනය පටන් ගද්දී නිශ්චලතාවයෙන් පටන් ගත්තේ මේ දෙන්න චලනය වෙන්න පටන් ගද්දී මේ දෙන්නගේ ඇත්තටම ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒ කියන්නේ නිශ්චලතාවයෙන් නම් තමයි ප්‍රවේගය. නැත්තම් චලනය වෙන්න පටන් ගත්තේ. මෙතනදී අංශයේ ප්‍රවේගය බිඳුවයි. දැන් අපි හොයාගෙන තියෙන්නේ මෙන්න මේක තමයි සරලනුවර්තී ඡන්දේ සමීකරණය, ලක්ෂණ සමීකරණය. හරි. මෙතනින් එහාට කරන්න ඕන දේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. තීරි හොඳට දන්නවා නම් මේවා කොට දාන්න පුළුවන්. අහන්නේ මොකක්ද? සංයුක්ත අංශුව ළඟා වන පහළම ලක්ෂ්‍ය CI ගනිමු. OC දිග. තේරුම් ගන්න. සරලනුවර්තී චලිතයේ යෙදෙන එක්කෙනෙක් යන පහළහැම ලක්ෂ්‍ය කියන්නේ එයා සරලනුවර්තී චලිතයේදී එයාගේ ප්‍රවේගය ශූන්‍ය වෙනකන් යන්න පුළුවන් දුර. ප්‍රවේගය ශූන්‍ය වෙනකන් පල්ලහැට යන්න පුළුවන් දුර. ඒත් අපි දන්නවා සරලනුවර්තී චලිතයේ විස්තරය කියලා කෙනෙක් ඉන්නවා. කවුද මේ විස්තරය කියන්නේ? විස්තරයේ දෙවිදිහකට අර්ථ දක්වන්න පුළුවන්. එකක් කේන්ද්‍රයේ සිට සරලනුවර්තී චලිතයේ යෙදෙන එක්කෙනාට තියෙන උපරිම විස්ථාපනය. එහෙම නැත්නම් කේන්ද්‍රයේ සිට ප්‍රවේගයේ ශූන්‍ය වන ලක්ෂයට තියෙන විස්ථාපනය. සරලනුවර්තී චලිතයේ යෙදෙන එක්කෙනෙක්ට කේන්ද්‍රෙන් ගන්න පුළුවන් උපරිම විස්ථාපනය. එහෙම නැත්නම් සරලනුවර්තී චලිතයේ කේන්ද්‍රයේ සිට මෙයාට තියෙන නැත්නම් මෙයාගේ ප්‍රවේගයේ ශූන්‍ය වෙන ලක්ෂයට තියෙන විස්ථාපනය. දැන් මේකෙන් අපිට කේන්ද්‍රය කියන එක නා හොයා ගන්න පුළුවන්. සරලනුවර්තී චලිතයේ කේන්ද්‍රය කියන එක නා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. හරි. කොහොමද සරලනුවර්තී චලිතයේ කේන්ද්‍රය කියන එක නා හොයාගන්නේ? අපි දන්නවා සරලනුවර්තී චලිතයේ කේන්ද්‍රයේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. සරලනුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක කේන්ද්‍රයේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මොනවාද? මෙන්න මේ කියන ලක්ෂණ ටික ඔයගොල්ලෝ දැනගන්න ඕන. පළවෙනි එක සරලනුවර්තී චලිතයේ කේන්ද්‍රයේදී අංශුවේ ත්වරණය ශූන්‍ය වෙනවා. අංශයේ ත්වරණය ශූන්‍ය වෙනවා. ඊළඟට අංශයේ ප්‍රවේගය උපරිම වෙනවා. ප්‍රවේගය උපරිම වෙනවා. ඊළඟට අංශයේ බල සමතුලිත වෙනවා. බල සමතුලිත වෙනවා. අංශයේ ත්වරණය ශූන්‍යයි නම් අංශයේ ත්වරණය ශූන්‍යයි නම් අංශයේ ත්වරණය ශූන්‍ය වන තැන නම් කේන්ද්‍රයේ පිහිටන්නේ මෙන්න මේ තියෙන්නේ ත්වරණ සමීකරණය. සරලනුවර්තී චලිතයේ ත්වරණ සමීකරණය. මෙයා ශූන්‍ය වන තැන තමයි සරලනුවර්තී චලිතයේ කේන්ද්‍රය පවතින්න ඕනේ. හොඳට නෝට් එක ඔළුවට දාගන්න. x ඩබල් ඩොට් සමානයි බිඳුව විට කේන්ද්‍රය පවතිනවා.
කේන්ද්‍රයේ පවතිනවා. x ඩබල් ඩොට් බිඳුව වෙන්න බලන්න g බෙදී මේ කියන එක කෙනා බිඳුව වෙන්න එයා නියතයක්. එහෙනම් මෙයා බිඳුව වෙන්න නම් x කියන එක කෙනා බිඳුව වෙන්න ඕන. එහෙනම් x සමානයි බිඳුව පිට කේන්ද්‍රයේ පවතිනවා. කේන්ද්‍රයේ පවතින්නේ x කියන එක කෙනා බිඳුව වෙද්දී. ඒ කියන්නේ x කියන්නේ කවුද? මේ කියන b ලක්ෂයේ නම් අංශවල තියෙන විස්ථාපනය. විස්ථාපනයේ බිඳුව වෙද්දී තමයි කවුරු පිටන්නේද? සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රයේ තියෙන්නේ. එහෙනම් b ලක්ෂයේ තමයි සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය පිටන්නේ. b ලක්ෂයේ කේන්ද්‍රයේ පවතී. b ලක්ෂයේ තමයි සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය පවතින්නේ. හරි. හරි. b ලක්ෂයේ තමයි සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය පවතින්නේ. හරි. ඊළඟට දැන් අපිට විස්තරය හොයන්න ඕන. කොහොමද විස්තරය හොයන්නේ? විස්තරය කියන එක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙතන නම් කේන්ද්‍රය. b ලක්ෂය තමයි කේන්ද්‍රය. මම පැහැදිලිව දාන්නම්. මෙතන තමයි කේන්ද්‍රය. මෙතන තමයි කේන්ද්‍රය පිටන්නේ. කේන්ද්‍රයේ ඉඳන් අපි දන්නවා a ලක්ෂයේදී දෙන්න චලනය වෙන්න පටන් ගත්ත නිශ්චලතාවය ඉඳන්. ඒ කියන්නේ a ලක්ෂයේදී ප්‍රවේගය ශුන්‍යයි. මෙතන ප්‍රවේගය ශුන්‍යයි නම් මෙතන x ඩොට් කියන එක කෙනා බිඳුවයි නම් විස්තරය කියන එක කෙනා උගලන් දැන් පේනවා. විස්තරය කියන්නේ මේ දුර. විස්තරය කියන්නේ මේ දුර a බෙදීම දෙකයි. ඇයි ඒ? කේන්ද්‍රයේ සිට ප්‍රවේගයේ ශුන්‍ය වන ලක්ෂයට තියෙන විස්ථාපනය තමයි මොකක් කියන්නේද? විස්තරය කියන්නේ. හරි. එහෙනම් මේ දුර විස්තරයට සමාන වෙන්න ඕන. ওই දුර විස්තරයට සමාන වෙන්න ඕන. සරල අනුවර්තී චලිතයේ දෙනෙක් කෙනෙක් කේන්ද්‍රයේ ඉඳන් සමමිතිකව දෙපැත්තට චලනය වෙනවා. සමමිතිකව ස්ප්‍රින්ග් එක දිගටම යන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ද්‍රය ඉඳන් පල්ලෙහාට අර විස්තරයට සමාන දුරක් පල්ලෙහාට යන්න පුළුවන් නම් යනවා අනිවාර්යයෙන්ම පල්ලෙහාට ප්‍රවේගය ශුන්‍ය වෙනකම්. බලන්න b වලින් ඉඳන් a බෙදීම දෙක දුරක් යන්න පුළුවන්. මෙතන වදින්නේ නැහැ. යන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාට ප්‍රවේගය ශුන්‍ය වෙනකම් කේන්ද්‍රයේ සිට b ලක්ෂයේ ඉඳන් පල්ලෙහාට යන්න පුළුවන් a බෙදීම දෙක දුරක්. මේ වගේ දුරක් පල්ලෙහාට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දුරක් ඒ විදිහම දෙක දුරක් පල්ලෙහාට යන්න පුළුවන්. මෙතනදිත් ආයෙත් මොකක්ද ප්‍රවේගය ශුන්‍ය වෙනවා. එහෙම නැත්නම් මෙතන තමයි මෙයා යන්න පුළුවන් පල්ලෙහාම ලක්ෂය. පල්ලෙහාම ලක්ෂය සෙට් වෙන්නේ කොහමද? සරල අනුවර්තී චලිතයේ කියන එයාගේ ප්‍රවේගය ශුන්‍ය වෙනකම් පල්ලෙහාට යනවා. ප්‍රවේගය ශුන්‍ය වෙන්නේ කොතනද? විස්තරයේදී. ඒ කියන්නේ කේන්ද්‍රය දන් සමමිතිකව චලනය වෙන්නේ. උඩට යන දුර අපි දන්නවනම් උඩට විස්තරයේ a බෙදීම දෙකයි නම් පල්ලෙහාටත් ඕකම තමයි. එහෙනම් කේන්ද්‍රයේ සිට පල්ලෙහාට යන දුර a බෙදීම දෙකයි. එහෙනම් පල්ලෙහාටම යන ලක්ෂය මෙතන. මේක තමයි අපේ c ලක්ෂය වෙන්නේ. මෙතන තමයි c ලක්ෂය වෙන්නේ. එහෙනම් c ලක්ෂය කියන එක අපිට ලේසියෙන් ගන්න පුළුවන්. OC කියන දුර අපෙන් අහනවා. OC දුර සමාන වෙන්න ඕන කාටද? OB දුරෙන් මම අඩු කරොත් a බෙදීම දෙකක්. OB කියන්නේ 3i නේ. 3i එකෙන් අඩු කරන්න a බෙදීම දෙකක්. උත්තරේ 5i බෙදීම දෙකයි. උත්තරේ 5i බෙදීම දෙකයි. OC කියන එක නා උත්තරේ එනවා අපිට 5i බෙදීම දෙකයි කියලා. හරි. මහලුක අමාරු නෑ. හරියට තර්ක කරලා ගන්න ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. හරි. ඊළඟට අපෙන් අහන්නේ A සිට C දක්වා චලනය වීමට සංයුක්ත අංශව ගන්නා කාලය. ඕකත් අපිට ගන්න පුළුවන් ලේසියෙන්ම බලන්න. A නම් C ට එනවා කියන්නේ. හිතන්න සම්පූර්ණ සරල අනුවර්තී චලිතයක් ගමන් කරන්න. සම්පූර්ණ සරල අනුවර්තී චලිතයක් සිදු කරන්න වස්තුව ගන්නා කාලය කියන්නේ 2.5 බෙදීම ඔමේගා. මොකද අපි දන්නවනේ සෑම සරල අනුවර්තී චලිතයකටම අනුරූප වෙච්ච වෘත්ත චලිතයක් තියෙනවා. එතකොට සරල අනුවර්තී චලිතේ පූර්ණ සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා කියන්නේ වෘත්ත චලිතයේ දෙනෙක් කෙනා සම්පූර්ණ වටයක් ගමන් කරනවා. ඒතර සම්පූර්ණ වටයක් ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන්න ගතවන කාලය කියන්නේ 2.5 බෙදීම ඔමේගා. හරි. එතකොට පූර්ණ සරල අනුවර්තී චලිතයක් සිද්ධ වුණොත් ඒ සඳහා ගත වෙච්ච කාලය 2.5 බෙදීම ඔමේගා. එතකොට කවුද මේ ඔමේගා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය හැඩරුව මේක. මොකද්ද? x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග x සමානයි බිඳුව. ඕක තමයි ලාක්ෂණික සමීකරණය. හරි. හැඩරුව ඕක. ඕකෙන් බලපුවම ඔයගලන්ට මේ ව්‍යුත්පන්න කරන එක්කෙනාගෙන් ඔමේගා කියන එක්කෙනා ගොඩ දා ගන්න පුළුවන්. ඔමේගා කියන්නේ කවුද? මෙන්න මෙයා. ඔමේගා කියන්නේ g බෙදීම a ගේ වර්ගමූලය. ඔමේගා කියන්නේ g බෙදීම a ගේ වර්ගමූලය. හරි. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයේ කෝණික ඔමේගා කියන එක්කෙනා අපි දන්නවා. සහ මෙතන ඉඳන් මෙතනට එනවා කියන්නේ බලන්න කේන්ද්‍රයේ ඉඳන් විස්තරක සමාන දුරක් උඩින් ඉඳන් ආයි මෙතනට ඇවිල්ලා ආයි විස්තරක සමාන දුරක් පල්ලෙහාට යන්න ඕන. බලන්න මේ චලිතේ a ඉඳන් c ට එනවා කියන්නේ
විස්තරේ ඉඳන් කේන්දරයට ආව ආපහු විස්තරයට ගියා. පූර්ණ සරල අනුවර්තී චලිතයක් නම් මෙතන ඉඳන් මෙතනට එන්න ඕන ආයෙ මෙතනට එනවා ආයෙ කේන්දරයට ආව ආයෙ මෙතනට යන්න ඕන. හැබැයි A ඉඳන් C ට එනවා කියන්නේ මෙයා පූර්ණ සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරන්නේ නැහැ. එයාගෙන් හරියටක් සිද්ධ කරන්නේ. එයාගෙන් හරියටක් සිද්ධ කරන්නේ. එහෙනම් AC චලිතයට ගත වූ කාලය අපි බැලුවොත් AC චලිතයට ගත වූ කාලය මම මෙතන මම කරන්නම්. AC චලිතයට ගත වූ කාලය මම TAC කියලා ගත්තොත් උත්තරේ කොච්චරද? සම්පූර්ණ සරල වර්තී චලිතයක් නම් 2.5 බෙදීම ඔමේගා. එයාගෙන් භාගයක්. එහෙනම් භාගය වතාවක් 2.5 බෙදීම ඔමේගා. එහෙනම් 5 කියන එක කියනවා ඔමේගා m බෙදන්න. ඔමේගා m බෙදනවා කියන්නේ මෙයා උඩයට මාරු කරලා ගුණ කරා නම් හරි. A බෙදීම G. A ඉඳන් C ට එන්න ගත වෙච්ච කාලය 5 වතාවක් A බෙදීම G ගේ වර්ගමූලය. හරි. A බෙදීම G ගේ වර්ගමූලය. හරි. ඒ ටික හරි. ඊට පස්සේ අපිට කියනවා සංයුක්ත අංශුව C හිදී ඇති මොහොතේදී Q අංශුව සීරුවෙන් ඉවත් කරනු ලැබේ. පසුව සිදුවන P අංශුවේ චලිතය සඳහා චලිත සමීකරණය බව පෙන්වන්න. මෙහි x යනු A ලක්ෂයේ සිට P අංශයේ විස්ථාපනයයි. දැන් මොකද කරනවා කියන්නේ? දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ සරල නොචාරිතයේදී මෙතන ප්‍රවේගයේ බිඳුවයි කියලා දිගටම උතන ප්‍රවේගයේ බිඳුව කරන් ඉන්නේ නැහැ. ෂණිකව ප්‍රවේගයේ ශූන්‍ය වෙනවා උතන. ප්‍රවේගයේ ෂණිකවයි ශූන්‍ය වෙන්නේ. හරි. මෙතනට ආපු ගමන්ම මොකද කරනවා කියන්නේ? අර අපි අලුතෙන් ඇඩ් කරේ ස්කන්ධයේ සිම්පල් ඉමේජ් කෙනෙක්ව එයා වයින් කරනවා. එයා වයින් කරලා ඊට පස්සේ අර කලින්ම හිටපු m ස්කන්ධයලු සරල අනුවර්තී චලිතය දෙන්නේ. එයාට අනුරූප සමීකරණය ගොඩනගන්න කියලා අපිට කියන්නේ. හරි. ගොඩනගමු. මෙන්න අදිනවා මගේ රූප සටහන. මෙච්චර උසක් තිබ්බොත් තමයි 4A සෙට් වෙන්නේ. එච්චර නෑ. දැන් ඉන්නේ මේ වගේ තැනක. ආපහු යන චරිතයේදී. A නම් තියෙන විස්ථාපනේ x y කියලා ගන්න තියෙන්නේ. හරි. අපි දන්නවා මෙතන O කියන එක්කෙනා ඉන්නවා. මම ඕන ලක්ෂ ටික ලකුණු කරන්නම්කෝ. 3A දුරකින් B කියලා එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ A බෙදීම තව දෙකක් ගියාට පස්සේ A කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ වගේ තැනක A කියලා එක්කෙනෙක් ඉන්නවා. අපි මෙහෙම කරමු. ඔය කියන එක කෙනා ඕනම තැනක ඉන්න පුළුවන්. මෙහෙම ගන්නවා. හරි. අංශුව මේ වගේ තැනක ඉන්නේ. හරි. මෙතන ගන්නම් O. මේ හරිය තමයි A කියන එක කෙනා ඉන්නේ. ඒතර A කියන එක කෙනා ඉන්නේ අපි ඉගෙන ගත්තා උඩ ඉඳන් A බෙදීම දුරක් පල්ලෙන් ඉන්නේ. හරි. මෙතන තමයි දැන් අංශුව ඉන්නේ. හරි. අංශුව මත තියෙන බල ටික ලකුණු කරන්න පල්ලෙහාට දැන් තියෙන mg. ඇයි? සංයුක්ත අංශුව නෙමෙයි. දැන් එක්කෙනෙක් වයින් කරා. ස්ප්‍රින් එක පල්ලෙහාට අංශුව විසින් තල්ලු කරන නිසා ස්ප්‍රින් එක විසින් අංශුව උඩට තල්ලු කරනවා. ඒක මම T dash කියලා ගන්නවා. හරි. මෙතන ඉඳන් මේක තමයි A ලක්ෂය. A ලක්ෂයේ ඉඳන් මෙයාට තියෙන විස්ථාපනය තමයි අපිට y කියලා ගන්න කියලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ මෙතන ත්වරණය y double dot වෙන්න ඕන. y double dot වෙන්න ඕන. හරි. දැන් හරි දේසි. අංශුවට දාන්න පල්ලෙහාට f සමානයි m. අංශුවට පල්ලෙහාට f සමානයි m දාන්න. හරි. දාමු මොනවද තියෙන්නේ? mg ऋण t dash සමානයි mx double dot. mg ऋण t කියන්නේ මොකද්ද? මේ දුන්නේ ආතතිය උග්ගේ නියමේ. ලැම්ඩා කියන්නේ 8යි mg. විතතිය කියන එක නා හරියටම ගන්න ඕන. විතතිය කියන එක නා හරියටම ගන්න ඕන. විතතිය කියන්නේ කවුද? සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය. මේක ඇටියට y කියන එක නා මම මෙතන ඉඳන් අරන් තියන්නේ. එහෙනම් සම්පීඩනය වෙච්ච දිග ප්‍රමාණය මේ දිගයි ওই දෙකේම එකතුව. මේ දිගේ සහ මේ දිගේ එකතුව තමයි විතතිය වෙන්නේ. හරි. එහෙනම් විතතියට මම ආදේශ කරන්න ඕනේ y දර a බෙදීම දෙකක්. බෙදෙන්න ඕන ස්වභාවික දිග 4යි එකෙන් සමානයි mx x නෙමෙයි දැන් y double dot හරි m කපන්න මෙතනට 2යි. හරි. එහෙනම් අපිට g ඍණ 2යි g බෙදීම a y දර a බෙදීම 2 සමානයි y double dot කියන්නේ. හරි. අපි කියලා තියෙන විදිහටම තියමු. ඒකේ පෙන්වන්න තියෙන ආය වගේ කෙනෙක් සුළු කරමු. g ඍණ 2යි g බෙදීම a වතාවක් y ඍණ
මේ දෙන කැපිලා කියන මෙතනින් g එකක් ඉතුරු වෙනවා y double dot මෙයාට මෙයා කපන්න ඍණ 2g බෙදීම a වතාවක් y සමානයි y double dot කියලයි සමානයි y double dot කියලයි හරි ඒ වගේ කෙනෙක් තමයි අපිට පෙන්වන්න තියෙන්නේ මේ y යන ඉලක්ෂිත ඊළඟ හරි විස්තරණය දැන් අපිට කියන මෙන්න මෙහෙම කතන්දරයක් හරි මෙහෙම කෙනෙක් කියනවා මෙම සමීකරණයට alpha omega t ධන alpha cos omega t ධන beta sin omega t ආකාරයේ විසඳුමක් උපකල්පනය කරමින් alpha, beta, omega නියත සොයන්න. වැදගත් කෙනෙක්. අපි දන්නවා සරල අනුවර්තී චලිතයේ ගැටලු වල සරල අනුවර්තී චලිතය තුල ලක්ෂ දෙකක වස්තුව ගමන් කරද්දී ඒ සඳහා ගත වෙච්ච කාලය කියන එක නා හොයන්න විධි දෙකක් අපිට තියෙනවා. එක සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතය මගින්. අනිත් එක තමයි ඔන්න ඔය කියන සූත්‍ර මගින්. ඔය කියන සමීකරණ මගින්. හරි. කොහොමද ඒක හොයන්නේ කියලා බැලුවොත් මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙන්න මේ දීලා තියෙන වචන හරියට තේරුම් ගන්න ඕන. ඕකේ දීලා තියෙන මෙහෙම එකක්. මෙන්න මේ සමීකරණයට මෙන්න මේ ඉහත සමීකරණය කියන්නේ මෙයාට y සමානයි alpha cos omega t ධන beta sin omega t මේ ආකාරයේ විසඳුමක් තියෙනවලු. මෙන්න මේ කියන සමීකරණයට මේ ආකාරයේ විසඳුමක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්න y ගේ උත්තරයක් විදියට මෙයාව ගන්න පුළුවන්. ඔච්චරයි. මෙයාගේ විසඳුමක් තමයි මේ. කියන්නේ මෙතන ඉන්න y ම තමයි මෙතනත් ඉන්නේ. ඒක පටලව ගන්න එපා. මේ ඉන්න y ම තමයි මෙතනත් ඉන්නේ. මෙයාගේ විසඳුමක් තමයි මේ දීලා තියෙන්නේ. අපිට කියනවා ඒක පාවිච්චි කරලා alpha beta සහ omega හොයන්න කියලා. මේ විදිහට සමීකරණයක් දුන්නොත් කරන්න තියෙන හැම ගානකම මෙයාව කාලය විශ්ෙන් දෙවරක් අවකලනය කරන්න. ඇයි එහෙම කරන්න කියලා මම කියන්නම්. කාලය විශ්ෙන් වරක් අවකලනය කරන්න මම මේ ටික වකන්න. මේ ටික අපිට ඕනේ නැහැ දැන්. මෙයාව ගමු කාලය විශ්ෙන් වරක් අවකලනය කරොත් y කියන එක කියලා කාලය විශ්ෙන් අවකලනය කරපුවාම කවුද y dot කියලා එනවා. අපි දන්නවා මොකක් හරි රාශියක් කාලය විශ්ෙන් අවකලනය කරාට පස්සේ එන්නේ එම රාශිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය කියන්නේ අපිට ඩොට් එකක් මගින් අංකණය කරන්න පුළුවන්. හරි ඩොට් එකක් මගින් අංකණය කරන්න පුළුවන්. මෙයා වරක් කාලය විශ්ෙන් අවකලනය කරලා තියෙනවා. මම දාන්නම්කෝ. මේක එක කියලා ගන්නවා. වරක් කාලය විශ්ෙන් අවකලනය කරන්න. වරක් t විශ්ෙන් අවකලනය කරන්න. හරි. මොකක්ද දෙන්නේ? y dot කියන එක කෙනා සමාන වෙනවා. alpha cos omega t. alpha කියන්නේ නියතයක්නේ. cos අවකලනය කරාම ඍණ sin omega t ඉවර නැහැ. sin එක ඇතුලේ තියෙන එක නත් අවකලනය කරන්න ඕන omega. ධන beta sin omega t අවකලනය කරාම beta cos omega t වතාවක් omega. පොඩ ලස්සන ලියාගමු. y dot කියන්නේ ඍණ alpha omega sin omega t ධන beta omega cos omega t. ඕක මම දෙක කියලා ලකුණු කරගන්න. මෙව තව පාරක් කාලීශයෙන් අවකලනය කරන්න. තව පාරක් අවකලනය කරාම අපිට මොකක්ද එන්නේ? y double dot සමානයි ඍණ alpha sin omega t අවකලනය කරාම cos omega t ආය ඇතුළේ තියෙන එක අවකලනය කරාම තව omega එකක් එනවනේ. එහෙනම් මෙතන omega වර්ගය cos omega t ඍණ beta omega වර්ගය sin omega t. ඕකෙන් මම omega වර්ගය කියන එක ඍණ omega වර්ගයක් එළියට ගත්තොත් මට එනවා මෙහෙම එක්කෙනෙක් alpha cos omega t ධන beta sin omega t මේ කෙනෙක් එනවා. අනේ පේනවනේ. ඔහොම කෙනෙක් එනවා. මේක මම 3 කියලා ගන්නවා. තාම ඉවරයි. බලන්න. මේ ඉන්නේ එක්කෙනාම නේද? මෙන්න මෙයාම නේද? මේ ඉන්නේ එක්කෙනාම තමයි මේ ඉන්නේ. එහෙනම් මම මේක තුන්වෙනි සමීකරණය. තේරුණා මෙයාම තමයි මේ ඉන්නේ. මේ සමීකරණය මට මෙයාගෙන් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට අන්තිමට ගන්න පුළුවන් සමීකරණය y dot සමානයි ඍණ omega වර්ග y. ඔන්න මේක. ඔක මම 3 කියලා ගන්නවා. කරපු එක තේරෙන්නේ නැති. මේ ඉන්නේ මේ වරහන් ඇතුලේ ඉන්නේ කවුද? මෙයා. එයා වෙනුවට y කෙනෙක් කියලා ආදේශ කරා. දැන් බලන්න. මෙයයි එක වගේ නේද? මෙයයි එක වගේ. y double dot සමානයි y ඉන්නවා ඍණ omega වර්ගය ඉන්නවා. එහෙනම් මේ 1 සහ 3 නැත්නම් මේක මම සිම්පල් a කියලා ගන්න.
මෙන්න මේ සිම්පල් a කියන සමීකරණයයි 3 කියන සමීකරණයයි සැසඳුවොත් ඔයාලට ගන්න පුළුවන් මේ විදිහට මම මේ පැත්තට එන්නම් පොහුචුට බලන්න පිළිවෙලට a හා 3 මගින් ඔයගලන්ට තේරෙනවා ඔමේගා කියන්නේ කවුද 2g බෙදීම a ගේ වර්ගමූලය ඔමේගා කියන්නේ කවුද 2g බෙදීම a ගේ වර්ගමූලය හරි දැන් ඊටාම වැදගත් දෙයක් කියන්න යන්නේ දැන් ඊටාම වැදගත් දෙයක් කියන්නේ හරියට අහගන්න මෙන්න මේ සමීකරණවල ඇල්ෆා සහ බීටා කියන නියත දෙක මම හොයන්න බෑ ඇල්ෆා සහ බීටා කියන නියත දෙක මම හොයන්න ඕන ඔය දෙක හොයන්නේ මේ විදිහට බලන්න y කියන්නේ කවුද මේ දීලා තියෙන අංශුවට a ලක්ෂයේ ඉඳන් තියෙන විස්ථාපනය. ඒතර y කියන්නේ විස්ථාපනය. y dot කියන්නේ මොකද්ද? ප්‍රවේගය. y double dot කියන්නේ මොකද්ද? ත්වරණය. මේ හැම සමීකරණයකම alpha නියතයක්, beta නියතයක් මේ y double dot y dot කියන කට්ටිය රඳා පවතින්නේ කවුරු මතද? t මත. කාලය කියන එක්කෙනා මත. හරි. ඒතර කාලය කියන එක්කෙනා විචල්යක්. කාලය කියන එක්කෙනා වෙනස් වෙන කෙනෙක්. හරි. ඒතර කාලය කියන එක්කෙනා වෙනස් වෙනවනම් කාලේ මයින්ඩ් නෙමෙයි කොතනින්ද හරි. කොතනින්ද කාලේ මයින්ඩ් ගන්නෙ? එහෙම නැත්නම් t කියන එක්කෙනා බිඳුව වෙන්නේ කොතනද කියලා අවබෝධයක් තියෙන්න ඕන. මෙන්න මේ කියන සමීකරණය මේ කියන සරල අනුවර්තී චලිතයට අනුරූප කෙනෙක්. මෙයාගේ විසඳුම. හරි. ඒතර ඔක t කියලා කෙනෙක් කියනවානේ. ඔය දීලා තියෙන සමීකරණේ t කියන්නේ නැත්නම් t කියන එක්කෙනා මයින්ඩ් පටන් ගන්නෙ. එහෙම නැත්නම් t කියන එක්කෙනා බිඳුව වෙන්නේ ඔය කියන සරල අනුවර්තී චලිතය පටන් ගන්න මොහොතේ. ඒක ඊටාම වැදගත්. ඇල්ෆා බීටා නියත හොයන්න ඔය කියන කරුණ ඔළුවේ තියෙන්න ඕන. මොකක්ද කරුණ? මෙන්න මේ කියන සමීකරණේ ඉන්න t කියන එක්කෙනා බිඳුව වෙන්නේ. නැත්නම් කාලය කියන එක්කෙනා මයින්ඩ් පටන් ගන්නෙ මේ කියන සරල අනුවර්තී චලිතය පටන් ගන්න මොහොතේ. මේ කියන සරල අනුවර්තී චලිතය පටන් ගන්න මොහොතේ. අතර ගාන මතක් කරගන්න. මේ සරල අනුවර්තී චලිතය පටන් ගත්තේ කොතන ලක්ෂයේද? මතක් කරගන්න. කලින් දෙන්න චලනීය වේගන පල්ලෙහාට ආව c ලක්ෂය වෙනකම්. c ලක්ෂයේදී තමයි අර සංයුක්ත වෙලාවක එක්කෙනා දෙන්නගෙන් එක්කෙනෙක් වයින් කරේ. ඊට පස්සේ තමයි මෙන්න මේ කියන සරල අනුවර්තී චලිතය පටන් ගත්තේ. එහෙනම් මේ සරල අනුවර්තී චලිතය පටන් ගත්තේ අර එකාංශුවක් අයින් කරාට පස්සේ. එකාංශුවක් අයින් කරාට පස්සේ කියන්නේ මේ සරල අනුවර්තී චලිතය පටන් ගන්නෙ c ලක්ෂයෙන්. c ලක්ෂයෙන් පටන් ගන්නවා කියන්නේ කාලය කියන එක්කෙනා බිඳුව වෙන්නේ t කියන එක්කෙනා මේ සමීකරණයේ බිඳුව වෙන්නේ c ලක්ෂයේදී. c ලක්ෂයේදී. ඒක ඉතාම වැදගත්. ඒක හරියට ඔලුවට දාගන්න. හරි c ලක්ෂයේදී තමයි කාලය කියන එක්කෙනා බිඳුව වෙන්නේ. c ලක්ෂයේ තමයි කාලය කියන එක්කෙනා බිඳුව වෙන්නේ. මම මේ ටික අයින් කරන්න. මම රූපය අදින්නකො මෙයාට අදාළව මෙන්න මේ වගේ රූපයක් සෙට් වෙන්න ඕන. පැහැදිලි වෙන වෙච්ච රූප අදින්නේ. O ඉන්නවා මේ හරියෙන් b හිටිය 3a දුරකින් මේ හරියෙන් තමයි a කියන එක්කෙනා හිටියේ. සිම්පල් a බෙදීම 2 දුරක් පල්ලෙහින් මේ දුරත් a බෙදීම 2යි. මේ දුර 3යි c කියන එක්කෙනා හිටිය මේ වගේ තැනකින් මෙතන ඉඳන් a බෙදීම 2 දුරක් පල්ලෙහින්. හරි. දැන් තේරෙන්න ඕන මෙන්න මේ සමීකරණයට අනුරූප සරලවර්තී චලිතය පටන් ගද්දී අංශුව හිටියේ මෙතනදී තමයි පටන් ගත්තේ. එහෙනම් t සමානයි බිඳුව වෙන්නේ මෙතනදී. t සමානයි බිඳුවනේ මෙතනදී. මේකට අදාළ y කියන එක්කෙනා මෙන්නේ අපි මෙතන ඉඳන්. y කියන එක්කෙනා මෙන්නේ අපි මෙතන ඉඳන්. හරි. ඔතන ඉඳන් අංශුව තියෙන ස්ථාපනය තමයි y කියලා ගත්තේ. එතකොට මෙන්න මේ කියන කරුණ ඉතාම වැදගත්. t සමානයි බිඳුව විට t සමානයි බිඳුව විට y කියන එක්කෙනාගේ අගය කීයද? t බිඳුවේදී y කියන්නේ මොකක්ද? a ලක්ෂයේ සිට අංශුවර තියෙන විස්ථාපනය a ලක්ෂයේ ඉඳන් අංශුවර තියෙන විස්ථාපනය a සිම්පල් a මෙතන a බෙදීම 2යි a බෙදීම 2යි a t සමානයි බිඳුව විට y dot කියන එක්කෙනා කීයද? මෙයාගේ ප්‍රවේගය c වලට ආපුවම අර දෙන්නත් එක්ක ආපුවම දෙන්න නිශ්චල වුණා. ඇයි ඒ කලින් සරල අනුවර්තී චලිතයේ විස්තරය තමයි c කියන්නේ. ඒ කියන්නේ මෙයා චලනය වෙන්න පටන් ගද්දී මේ c ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. ප්‍රවේගයත් බිඳුවයි. ඔය දෙක පාවිච්චි කරලා තමයි මෙන්න මේ ඇල්ෆා සහ බීටා කියන නියත දෙක හොයන්නේ. දැන් y කියන එක ගැන අපිට සම්බන්ධ වෙන්නේ පළවෙනි සමීකරණෙන්නේ. එහෙනම් එකෙන් t බිඳුව වෙද්දී y කියන එක ගැන a. එහෙනම් a සමානයි alpha cos omega වතාවක් බිඳුව ධන beta sin omega වතාවක් බිඳුව. a කියන එක සමානයි alpha cos බිඳුව 1යි sin බිඳුව බිඳුවයි. මෙයා ඉන්නේ. එහෙනම් alpha කියන එක මට එනවා a කියලා. alpha කියන එක මට එනවා a කියලා. දෙවෙනි සමීකරණය මේ දෙවෙනි එක කියන ප්‍රවේග සමීකරණය. ඒකෙන් මට ගන්න පුළුවන් y dot කියන එක බිඳුවයි t බිඳුවේදී. එහෙනම් බිඳුව සමානයි ඍණ alpha omega sin omega t
sin බිඳුව ධන බීටා ඔමේගා cos ඔමේගා t cos බිඳුව sin බිඳුව බිඳුවයි මෙයා එන්නේ අපිට නෝ බිඳුව සමානයි cos බිඳුව එකයිනේ බීටා ඔමේගා කියලා. අපි දන්නවා ඔමේගා කියන එක කියලා බිඳුව වෙන්නේ නැහැ. ඔමේගා බිඳුව නෙවෙයි නම් අනිවාර්යෙන් දෙන්නේ ගුණ කරාම බිඳුවයි නම් මෙයා බිඳුව නෙවෙයි නම් අනිවාර්යෙන් ඔමේගා කියන එක කියන අසමානයි බිඳුව නිසා බීටා කියන එක කියන කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. බීටා කියන එක කියන බිඳුවක් වෙන්න ඕන. එහෙනම් සමීකරණ දෙකේ ඇල්ෆා සහ බීටා නියත ඔය විදිහට හොයන්නේ මේක හරියට තේරුම් ගන්න තියෙන්න ඕන. හරි. එතකොට ඇල්ෆා කියන එක කියන A බීටා කියන එක කියන B. හරි. එච්චරයි. හරි. ඔක්කොම එවුවා ඔමේගා කියන්නේ මෙයා, ඇල්ෆා කියන්නේ මෙයා, බීටා කියන්නේ මෙයා. හරි. ඊට පස්සේ අපිට කියනවා n c සිට d දක්වා චලනය වීමට p අංශුව ගන්නා කාලය බව පෙන්වන්න. හරි. හරි. ඒක ගන්නෙත් මෙන්න මේ කියන සමීකරණ වලින් මම මේ ටික ඔහොම තියාගන්න. හරි. c ඉඳන් a ට එන්න ගත වෙච්ච කාලය. c ඉඳන් d ට යන්න ගත වෙච්ච කාලය. c ඉඳන් d ට c ඉඳන් d ට. හරි. මම හිතුවා මෙතන c වලගේදී t වලගේ බිඳුවයිනේ. මෙතනදී t වලගේ t කියලා හිතන්න. t වලගේ t. හරි. ගන්නා කාලයනේ අපි හොයන්න ඕනේ. හරි. මෙහෙම ගමු. මම දන්නවා t වලගේ t වෙද්දී t සමානයි t පිට y වලගේ කීයද? t වලගේ t වෙද්දී y වලගේ කීයද? y කියන්නේ a ලක්ෂයේ ඉඳන් අංශුවට යන විස්ථාපනය. ඒ කියන්නේ අපි ගන්නවා අංශුව මෙතනට එද්දී දැන් d වල ඉන්නවා කියන්නේ අංශුව ඉන්නේ මෙතන. අංශුව ඉන්නේ මෙතන. මෙතන එද්දී a ලක්ෂයේ තියෙන විස්ථාපනය y වලගේ මේ පැත්තට අපි වයින්න ඕනේ. a බෙදීම දෙකයි නෙවෙයි ඍණ a බෙදීම දෙකයි. ඇයි අපි විස්ථාපනය වෙන්නේ මේ පැත්තට. ඒතර අපි හිතනවා මේ පැත්තට තියෙන විස්ථාපන නැත්නම් දෛශික තමයි ධන කියලා. ඊට සාපේක්ෂව උඩට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් දිශාව මාරු වෙච්ච නිසා මෙතන y වලගේ ඍණ a බෙදීම දෙකයි. ඒ කියන්නේ t වලගේ t වෙද්දී y වලගේ ඍණ a බෙදීම දෙකයි. හරිනේ. එහෙනම් මේකෙන් අපිට ගන්න පුළුවන් පළවෙනි සමීකරණය. දැන් y සමානයි ඇල්ෆා කියන එක කියලා අපි දන්නවා. මේ y සමානයි ඇල්ෆා කියන එක කියලා අපි දන්නවා. ඇල්ෆා කියන්නේ කවුද? A cos omega t beta කියන එකේ නෑ beta බිඳුවයි එහෙනම් අපි ගන්න පුළුවන් y සමානයි alpha කියන එක a කියන්නේ මොකක්ද? හරි y වලදී ඍණ a බෙදීම දෙකයි a cos omega t a t කපන්න ඍණ භාගය සමානයි cos omega t ඔකේ මට එනවා omega t සමානයි cos inverse ඍණ භාගය cos ඍණ භාගය වෙන්නේ කීයද? cos 180 ඍණ 60 දී. ඒ කියන්නේ cos 120 දී. omega t කියන්නේ 2.5 බෙදීම. තුනයි. 2.5 බෙදීම තුනයි. එහෙනම් t කියන්නේ මොකක්ද? 2.5 බෙදීම 3 බෙදීම omega උඩට වාරු කරලා දාන්න මෙයාව. a බෙදීම 2.5. a බෙදීම 2.5. හරිනේ. මේක අපිට තව සොල්ව් කර හැකියි. මෙතනින් ගන්න. මේක තව සුළු කරලා t සමානයි. දෙක කියන්නේ මූල දෙක වැඩි කරේ මූල දෙක මෙතන කපලා දාලා මට මේ වගේ උත්තරයක් අන්තිමට ගන්න ඔමේගා නෑ ඔමේගා වෙනකොට තමයි මෙයා දෙන්නේ 5a බෙදීම 2a බෙදීම g ගේ වර්ගමූලය විදියට ගන්න පුළුවන්. මෙතන තුනේ ඉලක්කම තියෙනවා. හරි. අවිදිත උත්තරයක් එන්නේ. හරිනේ. අවිදිත උත්තරයක් එන්නේ. හරි. ඊළඟට අහනවා d වෙත ළඟා වන විට p හි ප්‍රවේගය සෑම d වෙත ළඟා වෙද්දී මෙයාගේ ප්‍රවේගය වෙනවා. හරි ලේසියිනේ. ප්‍රවේග සමීකරණ අපි දන්නවා. මේ ඉන්නේ ප්‍රවේග වෙන සමීකරණය. මේ ඉන්නේ ප්‍රවේග වෙන සමීකරණය. ওই සමීකරණයට ආදේශ කරනවා හරි. අපි දන්නවා ප්‍රවේගය කියන සමීකරණේ විචල්‍ය කවුද? t නේ. t කියන එක නම් අපි දැන් දන්නවා. t කියන එක නැත්නම් අපි ඔමේගා t කියන එක නම දන්නවා. ඒක දන්නවනම් ලේසියෙන්ම අපිට ප්‍රවේගය කියන එක නක් හොයාගන්න පුළුවන්. ප්‍රවේගය හොයාගන්න පුළුවන්. හරි. ලියමු මේ විදිහට. d හිදී අංශයේ ප්‍රවේගය d හිදී अंशुවේ प्रवेगය මම ගන්නවා y dot කියලා y dot කියන එක නා සමානයි මේ ඉන්නේ ඍණ ඇල්ෆා ඔමේගා sin ඔමේගා t ඍණ ඇල්ෆා කියන්නේ a නේ ඔමේගා sin ඔමේගා t y dot සමානයි ඍණ a ඔමේගා කියන්නේ 2 g බෙදීම a ගේ වර්ගමූලය sin omega t කියන එක අපි දන්නවා omega t කියන්නේ කවුද 2.5 බෙදීම 3යි sin 2.5 බෙදීම 3යි y dot කියන්නේ ඍණ
මේට මේ කපලා දාන්න ඕනේ. ඍණ හොම්බ තියාගත්ත හැකි. මෙතන එනවා 2g බෙදීම 2ga ගේ වර්ගමූලය. හරිනේ. sin 120. sin 120 කියන්නේ sin 60 භාගයයි. මෙතනින් එයි ඍණ ag බෙදීම 2 වර්ගමූලය කියලා. ඇයි මේ ඍණ කියලා එන්නේ? ඇයි ඍණ? අපි y කියන එක කෙනා පල්ලෙහාට මැන්න නිසා y dot කියන එක කෙනා ධන දිශාවත් පල්ලෙහාට ප්‍රවේගයක් නේ දෛශිකයක් පල්ලෙහාට තමයි ධන. මෙතන ඍණ කියන එකේ තේරුම මෙතනදී d ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගය තියෙන උඩට d ලක්ෂයේදී ප්‍රවේගය තියෙන උඩට විශාලත්වය කීයද? ag බෙදීම 2 වර්ගමූලය. ag බෙදීම 2 වර්ගමූලය. හරි. ඔය විදිහට එක සෙට් වෙයි. d වල ප්‍රවේගය හරි. ඍණ a omega sin omega t sin 60 sin 60 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. මෙතනින් එනවා 2g බෙදී ga ගේ වර්ගමූලය ඍණ sin 3යි මූල 3 බෙදීම 2යි. ඔවනේ sin 60 මෙතන ඉන්නේ sin 60 මූල 3 බෙදීම 2යි. මේක කැපුවොත් මට එයි 3යි ag බෙදීම 2 වර්ගමූලය. හැබැයි ඍණ sin 60 මූල 3 බෙදීම 2යි. එතන භාගය කියලා නිසා මූල 3 බෙදීම 2යි. හොයිදරේ ඔයගේ ප්‍රවේගය අයිත් කියනවා ඍණ වෙන්නේ. ඇයි ඍණ වෙන්නේ? අපි දෛශික y කියන එක කෙනා වැල්ලා තියෙන පල්ලෙහාට තියෙනවා තමයි ධන. හැබැයි මේක ඍණ වෙනවා කියන එකේ තේරුම තමයි d ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ උඩු අතර කියලා. ප්‍රවේගය තියෙන්නේ උඩු අතර කියලා. හරි. ඔය අපි 2014 ගාන සාකච්ඡා කරේ. ඔබ තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි.